OOP එහෙම නැත්නම් object oriented programming ගත්තාම මේ concept එක programming language එකක් මත depend වෙන්නේ නැහැ. ඒ කියන්නේ Python ගත්තත් C# ගත්තත් Java ගත්තත් මේ programming languages වලට මේ concept එක වෙනස් වෙන්නේ syntax එක අනුව. concept එක එකයි programming language වල use කරන විදිය. ඒ කියන්නේ අපි type කරනකොට ඒ concept එක use කරලා අපි එක දේවල් කරනකොට වෙනස් වෙන්නේ මේ programming languages අනුව වෙනස් වෙන්නේ syntax එක විතරයි. මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ අපි Python වලදී OOP concept use කරන විදියනේ. මම ඔයාලට මුලින් ඉඳලා කියලා දෙන්නම් Python වල කොහොමද OOP concept අපි use කරන්නේ කියලා. මෙතෙන්දී මම වෙනද වගේම මගේ Visual Studio Code කියන IDE එක තමයි use කරන්නේ. මම අර වෙනද පාවිච්චි කරපු mypython.py කියන script file එක සහ මගේ script file එක තියෙන location එක. හරි, අපි මුලින්ම ඉගෙන ගමු Python වලදී අපි මේ object oriented programming කියන දේ concept එක ගැන කතා කරද්දී මුලින්ම අපිට කතා කරන්න වෙන්නේ classes objects ගැන. class එකක් කියන්නේ මොකද්ද? class එකක් කියන්නේ හරියටම ගත්තොත් අපි මොකක් හරි දෙයක් හදන මොකක් හරි models හදන අච්චුවක් වගේ. ඒ class එක අරගෙන අපිට ඒ class එක අනුව ඒ සැලැස්ම අනුව ඒ structure එක අනුව ඒ අච්චුව අනුව models හදන්න පුළුවන්. ඒ models වලට තමයි අපි කියන්නේ objects කියලා. මම ඔයාලට මෙතන example එකකින් පෙන්නන්නම්. අපි class එකක් හදමු employee කියලා. හරිද? මේ විදිහට තමයි ඔයගේ syntax එක වෙන්නේ. class එකක් හදන syntax එක වෙන්නේ class කියලා type කරා ඊට පස්සේ ඔයගේ class එකේ නම දුන්නා. ඊට පස්සේ ඔයා මෙම colon එකක් දෙන්න ඕන. හරිද? ඊට පස්සේ enter key එක ගහලා ඊළඟ line එකට යන්න ඕන. දැන් මේ මම ලියන්න හදන්නේ class එක ඇතුළේ. class එක ඇතුළේ කොහොමද වෙන්න ඕන කියලා තමයි මම දැන් ලියන්න යන්නේ. මේ class එකක් ගත්තම ඔයගොල්ලෝ හොඳට දැනගන්න ඕන class එක ඇතුළේ තියෙනවා attributes තියෙනවා behaviors තියෙනවා. attributes කියලා මම අදහස් කරේ variables, behaviors කියලා මම අදහස් කරේ methods. methods ගැන variables ගැන මම කලින් වීඩියෝස් වල මගේ Python වීඩියෝ සීරීස් එක කතා කරලා තියෙනවා. ඔයා මේ variables එහෙම නැත්නම් methods ගැන දන්නේ නැත්නම් ඒ වීඩියෝස් ටික බලන්න. හරි. ඔයා හිතන්නකෝ මට class එකක් හදන්න ඕන class එක ඇතුලේ මොකුත් දාන්න නැතුව. මට මේ විදිහට class එකක් හදන්න පුළුවන්ද? මම මේක script එක save කරලා මම ඔයාලට script එක run කරලා පෙන්නන්න. මට මේ විදිහට class එකක් හදන්න බෑ. මම මේ විදිහට empty class එකක් මොකක් හරි empty method එකක් හරි මොකක් හරි empty දෙයක් හදනවා නම් මම අනිවාර්යෙන් use කරන්න ඕන keyword එකක් තියෙනවා. ඒ keyword එක තමයි මේ pass කියන keyword එක. මම මේ pass කියන keyword එක ගහලා save කරලා මම ඔයාලට පෙන්නන්නම් script එක run කරලා. ඔයාලට මෙතන error එකක් පෙන්වුවේ නෑ. ඒ කියන්නේ class එක මගේ create වෙලා තියෙන්නේ. මගේ class එක එහෙම නැත්නම් අච්චුව create වුණාට මම ඒ අච්චුවෙන් මොකුත් models හදාගෙන නෑ. මම model එකක් හදාගෙන ඔයාලට පෙන්නන්නම්. මම මෙතන enter keys දෙකක් ගැහුවා. මේ enter keys දෙක ගැහුවේ මම ඔයාලට ලේසි වෙන්න. හරිද? මෙතන class එක පටන් අරගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා ඔයාලට space එකක් පේනවා. මේ space එකෙන් පස්සේ ඔයා මේ දිගටම මේ space තියාගෙන ගිහිල්ලා type කරගෙන ගියොත් එක දේවල් ඒ දේවල් අයිති වෙන්නේ ඔයාගේ class එකට. දැන් මම enter keys දෙකක් ගහලා මේ spaces නැති තැනකනේ type කරගෙන තියෙන්නේ. type කරන්න හදන්නේ. එතකොට මම class එකෙන් පිට ඉන්නේ. කියන්නේ class එකේ scope එක. එහෙම නැත්නම් class එකේ area එකෙන් පිට තමයි මම දැන් ඉන්නේ. මට පුළුවන් මෙතන ඔයාගේ හදපු employee කියන class එකෙන් object එකක් හදන්න. එතකොට මම ඒ object එකට නමක් දෙන්න ඕන. මුලින්ම මම ඒ object එකට නමක් දෙනවා. ඊට පස්සේ මේ විදිහට සමාන ලකුණක් දාලා ඔයාගේ අච්චුව එහෙම නැත්නම් ඔයාගේ class එකේ ඔයාගේ structure එකේ නම දෙනවා. දීලා මේ විදිහේ වරහන් දෙයක් කරනවා. මම මේකෙන් අදහස් කරලා තියෙන්නේ මේ employee කියන class එක අරගෙන ඒකෙන් emp1 කියලා object එකක් හදන්න කියලා තමයි කියලා තියෙන්නේ. ඒ විදිහට මට ඕන තරම් objects මේ අච්චුව අරගෙන ඕන තරම් objects හදන්න පුළුවන්. හරිද? මේ විදිහට emp2 කියලා තව object එකක් හදන්න පුළුවන්. මම script එක save කරලා ඔයාලට run කරලා පෙන්නන්නම් ඇත්තටම මම object එක හදපු එක syntax එක හරිද කියලා. හරි. ඔයාලට පේනවා මෙතන error එකක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ
මගේ ඔබ්ජෙක්ට් එකක් හදන සින්ටැක්ස් එක හරි. දැන් මෙතනදී මම මොකද කරේ? මම මුලින්ම ක්ලාස් එකක් හැදුවා. ඒක empty ක්ලාස් එකක්. ඒතන empty lines. ඒ කියන්නේ lines මොකුත් නැතුව ඔයාලට මෙතන ක්ලාස් එක හදන්න බෑ. ඒ වෙනුවට තමයි මම මේ pass කියන keyword එක පාවිච්චි කරේ. pass කියන keyword එකෙන් මම අදහස් කරේ මේක empty ක්ලාස් එකක් මම හදන්න යනවා. මම pass කියන keyword එක දැම්මා. ඒක ක්ලාස් එක empty විදිහට හදන්න ඕන නිසා. හරිද? ඊට පස්සේ මම ඒ ක්ලාස් එක එහෙම නැත්නම් ඒ අච්චුවෙන් ඔබ්ජෙක්ට් දෙකක් හදාගෙන තියෙනවා. ඒ කියන්නේ මොඩල්ස් දෙකක් හදාගෙන තියෙනවා. ඒ මොඩල්ස් දෙක තමයි EMP1 EMP2 කියලා තියෙන්නේ. හරිද? දැන් ඔයාගේ අච්චුව එහෙම නැත්නම් ක්ලාස් එක ගැන දන්නවා. ඊට අමතරව ඔයාගේ EMP1 EMP2 කියන ඔබ්ජෙක්ට්ස් දෙක ගැන දන්නවා. හරි. අපි ඊළඟට බලමු මේ ක්ලාස් හදනකොට මේ ඔබ්ජෙක්ට්ස් හදනකොට ක්ලාස් හදනකොට ඔයාලට තවත් ඕන වෙන මෙතඩ් එකක් තමයි init මෙතඩ් එක. init මෙතඩ් එකෙන් මොකද වෙන්නේ කියන එක මම ඔයාලට කියලා දෙන්නම්. init මෙතඩ් එක ගැන කතා කරනකොට init මෙතඩ් එක හරියට නිකන් අපි C# වල එහෙම නැත්නම් Java ඔයාලට මොකක් හරි idea එකක් තියෙනවා කලින් කරලා තියෙනවා නම් ඔයා අහලා ඇති constructor එක ගැන. මේ constructor එක වගේ එකක් තමයි මේ init මෙතඩ් එක කියන්නේ. ඔයා ඒ programming language ගැන දන්නේ නැත්නම් අලුතෙන්ම ඉගෙන ගන්න කෙනෙක් නම් ඒත් ප්‍රශ්නයක් නැහැ. ඔයා හිතන්න මේ init මෙතඩ් එකෙන් තමයි ඔයාගේ class එකෙන් ඔයාට objects හදලා දෙන්නේ කියලා ඔයා හිතන්න. ඒ කියන්නේ හරියට ඔයාගේ අච්චුව එහෙම නැත්නම් ඔයාගේ class එක අනුව ඔයාට models ඒ කියන්නේ ඔයාට objects හදලා දෙන machine එක වගේ තමයි ඔයාගේ init method එක කියන්නේ. හරිද? init method එක ලියන්නේ මෙන්න මේ විදියට. මම ඔයාලට මෙතනින් මේ ටික මකලා මම init method එකක් ලියන්නම්කෝ. අපි කලින් වගේම මේක ඩිෆයින් කරන්න ඕනේ. ඒක තමයි අපි මෙතඩ් එක ලියනකොට හැම වෙලේම def කියලා මුලින් ලියන්නේ. ඊට පස්සේ මම අන්ඩර්ස්කෝර් එක ගහලා ඊට පස්සේ i අන්ඩර්ස්කෝර් එකක් ගහලා මේ විදියට in ටයිප් කරද්දී මට සජෙස්ට් වෙලා එනවා. හරිද? ඊට පස්සේ මම මේක මට සජෙස්ට් වෙලා ආපු එක ටික් කරගන්නවා. ඊට පස්සේ මම මේ විදියට වරාන් දෙයක් අරගෙන කෝලන් එකක් දාගන්න ඕන. හරිද? මේ කෝලන් එකට කලින් ඔයා මේ වරහන් ඇතුලේ අනිවාර්යෙන් දාන්න ඕන වචනයක් තියෙනවා. හරිද? ඒ වචනේ තමයි මේ self කියන වචනේ. මේ self කියන වචනෙන් පෙන්නුම් කරන්නේ ඔයා ක්ලාස් එකෙන් හදන ඔබ්ජෙක්ට් එක. ඒ කියන්නේ ඔයා එක වෙලාවක හදනවා එක ඔබ්ජෙක්ට් එකක්. එතකොට ඒකේ self වෙන්නේ ඒ ඔබ්ජෙක්ට් එක. ඊළඟ පාර ඔයා වෙන ඔබ්ජෙක්ට් එකක් හදනවා. එතකොට ඒකේ self වෙන්නේ ඒ කියන්නේ self කියලා කියන්නේ ඒ ඔබ්ජෙක්ට් එක. අන්න ඒ විදිහට තමයි මේ self කියන වචන අපි use කරන්නේ. ඊට පස්සේ අපි මෙතන ඔයාලට මොකක් හරි ඕන වචනයක් ලියන්න පුළුවන්. මම මෙතන print එකක් දාගන්නම්කෝ. මම මෙතන print එකක් දාගන්නම් මොකක් හරි වචනයක්. init method කියලා දාන්නම්කෝ. ඔයාලට ඕන දෙයක් මෙතන ලියන්න පුළුවන්. ඊට පස්සේ මම save කරලා මම දැන් run කරලා පෙන්නන්නම්. script එක run කරලා පෙන්නන්න. හරි. ඔයාලට පේනවා මෙතන init method කියලා දෙසරයක් print වෙලා තියෙනවා. ඒයි දෙසරයක් print වෙලා තියෙන්නේ ඔයා මෙතන object දෙකක් හදනවා. ඒ object දෙක හදනකොට මේ init method එක වැඩ කරලා තියෙනවා. ඒකෙන් ඔයා දැනගත්ත දේ තමයි ඔයා මේ class එකෙන් object එකක් හදනකොට මේ වැඩ කරන්නේ මුලින්ම වැඩ කරන්නේ මේ init method එක. හරියට ඔයා වෙන programming languages කරලා තියෙනවා නම් ඒ programming languages වල එන construct එක වගේ එකක් තමයි මේ init method එක කියලා කියන්නේ. ඔයා හිතන්නකෝ ඔයාට මෙතෙන්ට මොකක් හරි parameter එකක් දාගන්න ඕන. අපි වෙන programming languages ගත්තොත් අපි ඒ වගේ use කරන parameterized constructors වගේ. මම මෙතන කමාවක් දාලා මොකක් හරි නමක් දෙනවා. හරිද? මම name කියලා දෙන්නම්කෝ. හරිද? ඊට පස්සේ මම මෙතන name එක මෙතෙන්ටම set කරගන්නවා. හරිද? මෙතන ඔයා object එක create කරද්දි මේ class එකෙන් මේ object එක create කරන්න යද්දි එතකොට එතෙන්ට parameter එකක් ඔයා දැන් දෙන්න ඕන. මේ self කියලා තියෙද්දි ඔයාට මෙතෙන්ට pass කරන්න ඕනේ නැහැ නේ මොකද? self කියලා කියන්නේ ඒ object එකම නිසා. හරිද? ඔයා මෙතෙන්දි name කියලා අලුත් variable එකක් තියෙනවා. එහෙම නැත්නම් අලුත් parameter එකක් තියෙනවා. මේ parameter එකට ඔයා value එකක් pass කරන්න ඕන. හරිද?
මම මුලින්ම පාස් කරනවා මොකක් හරි 1 කියලා. හරිද? ඊට පස්සේ මම පාස් කරනවා 2 කියලා. දැන් මම ස්ක්‍රිප්ට් එක සේව් කරලා ස්ක්‍රිප්ට් එක රන් කරනවා. හරි. ඔයාලට මෙතන පේනවා init method 1 init method 2 කියලා print වෙලා තියෙනවා. හරිද? ඇයි එහෙම print උනේ? ඇයි එහෙම දෙකක් print උනේ? මොකද අපි object දෙකක් හදලා තියෙනවා. මේ employee කියන අච්චුවෙන්. එහෙම නැත්නම් employee කියන class එකෙන් මම හදලා තියෙනවා employee 1 ඒ කියන්නේ emp1 emp2 කියලා object දෙකක්. ඒ කියන්නේ models දෙකක් මම හදාගෙන තියෙනවා. මේ හදාගත්ත models දෙකේ object එක හැදෙද්දි මම පාස් කරනවා පළවෙනියට 1 කියලා value එකක්, දෙවෙනියට 2 කියලා value එකක්. එතකොට පළවෙනි පාර මේ employee කියන class එකෙන් emp1 object එක හදද්දි මේ init method එක කතා කරනවා. init method එකට name කියන එකට පාස් වෙන්නේ මේ 1 කියන එක. එතකොට self කියන එකට යන්නේ මේ emp1 කියන එක. එතකොට object එකේ නම මේක, object එක එයාගේ object එක මේ name කියන parameter එකට 1 කියලා පාස් වෙනවා. ඊට පස්සේ මෙන්න මේක මම print කරලා දෙන්න කියලා කියනවා. ඒ විදිහටම තමයි 2 වලටත්. එතකොට මෙතන පාස් වෙන්නේ value එක විතරයි වෙනස් වෙලා තියෙන්නේ. මේ lesson එකේ මම ඔයාලට කියලා දෙන්න යන්නේ variables ගැන. ඒ කියන්නේ class වල තියෙන class හදද්දි class වල object හදද්දි ඔයාලට use කරන්න වෙන variables ගැන. මේ variables ගැන කතා කරොත් මුලින්ම ප්‍රධාන වශයෙන් variables වර්ග දෙකක් තියෙනවා. පළවෙනි වර්ගය තමයි instance variables. ඊට අමතරව තියෙනවා class variables එහෙම නැත්නම් static variables. හරිද? මම ඔයාලට මුලින්ම කියලා දෙන්නම් instance variable එකක් හැදෙන්නේ කොහොමද කියලා. ඔයා මේ විදිහේ උදාහරණයක් ගත්තොත් මෙතන ඔයාලට පේනවා parameter එකක් පාස් කරලා තියෙනවා. මම මේ parameter එකත් අයින් කරන්නම්කෝ. මම මේ parameter එකත් අයින් කරලා මට මෙහෙම දෙයක් කරන්න පුළුවන්. මේ විදිහට මම self කියලා ලියනවා. මං කිව්වා self කියලා ලිව්වොත් අපි ගන්න මේ class එකකින් ඒ වෙලාවේ හදන object එක. හරියට උදාහරණයක් විදිහට නම් මෙතන මම emp1 කියලා object එකක් හදනවා. මේ විදිහට මේ class එකකින් object එකක් හදනවා. ඒ හදන object එක ඒ වෙලාවේ self කියලා කියන්නේ මේ emp1 කියන object එක. ඔයා හිතන්නකෝ මට මෙහෙම දෙන්න පුළුවන්. මේ object එකේ මම මෙතන හදනවා variable එකක්. හරිද? මම ඔයාලට මෙතන ඕන නමක් දෙන්න පුළුවන්. මම මෙතන දෙන්නම්කෝ මේ දැන් employee ගැනනේ අපි කතා කරන්නේ. එතකොට මම salary කියලා දෙන්නම්කෝ. හරිද? salary කියලා දීලා ඔයාලට මේ විදිහට සමාන ලකුණක් දීලා ඔයාලට value එකක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒ value එක අදාළ වෙන්නේ මම මෙතන 100 කියලා දුන්නොත් ඒ value එක අදාළ වෙන්නේ ඒ වෙලාවේ මම හදන object එකට. මම පළවෙනි පාර emp1 කියලා object එකක් හදනවා. ඒ object එකේ salary කියලා variable එකක් තියෙනවා. ඒ variable එකට මම 100ක් දාලා තියෙනවා. ඒ කියන්නේ object එක හැදෙද්දිමනේ init method එක වැඩ කරන්නේ. මම කිව්වා ඔයා class එකකින් object එකක් හදන වෙලාවෙම තමයි init method එක තමයි මුලින්ම වැඩ කරන්නේ. init method එක වැඩ කරනකොට ඔයාගේ object එකේ self කියලා කියන්නේ ඔයාගේ object එකේ මෙතනදී නම් emp1 ගේ, මෙතනදී නම් emp2 ගේ salary කියලා variable එකක් තියෙනවා. අපි කතා කරා attributes behaviors ගැන. හරියට මේ object එකට අදාළ attribute එකක් තියෙනවා salary කියලා. මේ object එකට emp1ට emp1 හැදෙන වෙලාවේ තියෙනවා, emp2ට emp2 හැදෙන වෙලාවේ තියෙනවා. හරිද? මේ අවස්ථා දෙකේදීම ඔයාලට පේනවා init method එක ඇතුලේ salary කියන variable එකට දාලා තියෙන 100 කියන value එක. හරිද? ඔයා හිතන්නකෝ මම මෙතන මේ විදිහේ කමාවක් දාලා මම හදනවා මෙතන parameter එක. shell කියලා parameter එකක් හදනවා. මේ parameter එකෙන් ගන්න value එක මම දානවා මේ salary කියන variable එකට. හරිද? මම මෙතන save කරලා ඔයාලට මෙතන object හදද්දි මම values දෙකක් දෙන්නම්කෝ. මම මෙතන 20 කියලා දෙනවා. මෙතන 50 කියලා දෙනවා. හරිද? දැන් ඔයාලට පේනවා මම මේ object දෙක හදද්දි මම වෙන වෙන values දෙකක් දීලා තියෙනවා. එතකොට පළවෙනි object එකට මම 20 කියලා පාස් කරොත් ඒ object එකේ salary කියන variable එකේ value එක වෙන්නේ 20යි. මොකද මම 20නේ පාස් කරලා තියෙන්නේ.
ඒ මෙතනින් ගන්න 20 තමයි මෙතෙන්ට සෙට් කරලා තියෙන්නේ. වගේ salary කියන variable එකට සෙට් කරලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ මම මෙතන 50 කියලා දාලා තියෙනවා. මේ 50 කියලා දාලා එක මෙතෙන්දී ඔයා 50 කියන ඔබ්ජෙක්ට් එක කියන්නේ EMP2 කියන ඔබ්ජෙක්ට් එක හැදෙද්දී 50 කියන එක පාස් වෙලා එයාගේ salary එක වෙන්නේ 50 කියන එක. හරිද? අපි මේ ටික print කරගෙනම බලමු. මම print කරන්නම් EMP1 ගේ salary. මට මේ විදිහට print කරන්න පුළුවන්. හරිද? මේ variable එකේ value එක මේ object එකේ නම දාලා dot එකක් තියලා මට මේ විදිහට print කරන්න පුළුවන්. මම ආයි print method එක කතා කරලා මම දෙන්නම්කෝ EMP2 ගේ salary. හරි. එතකොට මට EMP1ට එන්න ඕන මම පළවෙනි පාරේ යවන 20. EMP2ට එන්න ඕන මම දෙවෙනි පාරේ යවන 50. මම check කරලා බලන්නම්කෝ. මම මෙතන save කරා. clear කරලා මම project එක එහෙම නැත්නම් script එක run කරලා පෙන්නන්න. හරිද? මෙතන ඔයාලට පේනවා 20 50 කියලා ඇවිත් තියෙනවා. ඒ කියන්නේ මගේ object එකට වෙනම values දෙකක් ඇවිත් තියෙනවා. මගේ salary කියන variable එක මගේ object දෙකේම තියෙනවා. හැබැයි object දෙකේ තියෙන්නේ වෙනස් values. හරිද? මේ විදිහේ ඔයා හිතන්නකෝ මේ විදිහේ මොකක් හරි එකක් ඇතුළේ. ඒ කියන්නේ මේ self කියන එකට, ඒ කියන්නේ object එකට මෙන්න මේ විදිහේ variable එකක් dot එකක් දාලා දීලා තියෙනවා නම් ඔයාගේ මේ employee කියන class එක ඇතුලේ මේ පටන් ගන්න තැන ඔයා මේක මෙතනින් ඉවර වෙන්නේ. හරිද? scope එක බලාගෙන කියොත් මේ spaces තියෙන්නේ මේ දිගටම තියෙනවා. මේවා empty lines නේ. ඒවා ගණන් ගන්න නැතුව අපි හිතමු මෙතනින් පටන් ගන්නවා. ඒ වගේම මෙතනින් ඉවර වෙනවා කියලා. හරිද? මේ spaces ටික බලාගෙන ගියාම ඔයාලට පේනවා මේ space එක ආයි කැඩිච්ච දණක් තියෙනවා නම් එතනින් තමයි ඉවර වෙන්නේ. මෙතනින් තමයි කැඩලා තියෙන්නේ. ඒ කියන්නේ මේ empty line දෙක ගණන් ගන්න ඕනේ නැහැ නේ empty lines නේ. එතකොට මේ ටික ගණන් ගත්තොත් අපේ class එකේ scope එක එහෙම නැත්නම් class එකේ area එක වෙන්නේ ඔන්න ඔය මම highlight කරලා තියෙන area එක. හරිද? එතකොට class එකේ මගේ employee කියන class එකේ int method එකේ මම මේ විදිහට self.salary කියලා variable එකක් හදලා තියෙනවා. ඔයා මෙහෙම කොයි වෙලාවක හරි self. මොකක් හරි නමක් දීලා variable එකක් හදාගත්තොත් ඒ variable එකට අපි කියනවා instance variable එකක් කියලා. මොකද ඒක අපිට පුළුවන් මේ අපේ object එක එහෙම නැත්නම් instance එක object එක කියන්නේ එතෙන්දී එකම දෙයක් කියලා හිතන්නකෝ. හරිද? ඔයාගේ object එක එහෙම නැත්නම් instance එක අනුව ඒකේ value එක ඒ variable එකේ value එක වෙනස් වෙනවා. මේ self. කියලා දීලා තියෙන්නේ. මම ඔයාලට කිව්වා EMP1 හැදෙද්දි self කියලා කියන්නේ EMP1. ඊට පස්සේ EMP2 හැදෙද්දි self කියලා කියන්නේ EMP2. හරිද? ඒ අවස්ථා දෙකට ඒ object දෙකේ නම් දෙක වෙනස් වෙනවා. හරිද? ඊට පස්සේ ඒ variable මේ salary කියන variable එකේ value එකත් ඒ object එකට වෙනස් වෙනවා. හරිද? ඒ වගේවට අපි කියනවා instance variables කියලා. ඒ කියන්නේ මේ self. කියලා මොකක් හරි නමක් දීලා variable එකක් හැදුවොත් අන්න ඒ වගේ එකකට අපි කියනවා instance variable එකක් කියලා. මොකද ඒක instance එක අනුව ඒකේ value එක වෙනස් වෙනවා. මේ lesson එකෙන් අපි කතා කරමු class variables ගැන. එතකොට class variable එකක් කියන්නේ මොකද්ද? instance variable එකයි class variable එකයි අතර තියෙන වෙනස්කම් මොනවද? දැන් ඔයා instance variable එකක් ගැන කතා කරොත් instance variable එක හදන්නේ මෙන්න මේ විදිහට තමයි self. කියලා දාලා ඔයාගේ variable එකේ නම දීලා ඔයාගේ value එක එක්කෝ මේ වගේ parameter එකකින් value එක assign කරගන්නවා නැත්නම් ඔයාලට මෙතන value එක type කරන්න පුළුවන්. එතකොට ඔයාගේ instance variable එකක් කියන්නේ ඔයාගේ object එකෙන් object එකට ඒ variables වෙනස් වෙනවා. එතකොට ඒ variable එකේ value එක වෙනස් වෙනවා. දැන් මේ class variable එකක් කියන්නේ ඒ විදිහට නෑ. ඔයා class එකෙන් හදන හැම object එකටම ඒක common. ඒ කියන්නේ ඒ value එක ඒ variable එක common. අපි class variable එකක් හදන්නේ මෙන්න මේ විදිහට. ඔයාට මෙතන මේ වගේ තැනක. ඒ කියන්නේ ඔයා මේ වගේ functions ලියනවා වගේම මෙතනින් පටන් ගන්නවා. ඔයා මෙතනින් පටන් ගන්නවා class variable එක ලියන්න. මම example එකක් මෙතන cloth කියලා variable එකක් හදනවා. මම ඒකට black කියලා දානවා. මොකද මම මෙතන employee කියන class එකෙන් objects හදන නිසා. හරි. එතකොට මෙතන තියෙන මේ variable එක අපි කියනවා class variable එකක් කියලා. ඒ කියන්නේ class variables පොදු වෙන්නේ class එකකට. ඒ කියන්නේ class එකකින් හදන හැම object එකකටම මේක පොදුයි. මේකේ value එක පොදුයි.
ඒ වගේම ඉන්ස්ටන්ස් වේරියබල් වල ඉන්ස්ටන්ස් එකෙන් ඉන්ස්ටන්ස් එකට වේරියබල් එකේ වැලියු එක වෙනස් වෙනවා. මෙතන ඔයාලට පේනවා මම emp1 කියන එම්ප්ලොයි ඔබ්ජෙක්ට් එකක් හදලා තියෙනවා. ඒ වගේම මට පුළුවන් තව එම්ප්ලොයි ඔබ්ජෙක්ට් එකක් හදන්න. ඒ හැම එකටම මේ cloth කියන වේරියබල් එකේ වැලියු එක පොදුයි. අපි මේ වේරියබල් එකේ වැලියු එක මම මෙතන print කරගන්නම්. ඒක print කරගන්නේ ඔයා class එක through තමයි කතා කරන්න ඕනේ. ඔයා class එකේ නම දීලා ඊට පස්සේ මේ විදිහට variable එකේ නම දෙනවා. මේ variable එකේ නම දීලා ඔයා කොයි හරි තැනක මේක variable එකේ value එක වෙනස් කරොත් ඔයා හදන හැම object එකේම මේ variable එකේ value එක වෙනස් වෙනවා. ඒ කියන්නේ මේ class variables හැම object එකකටම මේ class එකෙන් හදන හැම object එකකටම පොදුයි. මම මේ script එක save කරලා ඔයාලට run කරලා පෙන්නන්නම්. හරි. එතකොට මට black කියලා print වෙලා පෙන්නලා තියෙනවා. අපි මේ lesson එකෙන් කතා කරමු Python වල double OP concept ගැන කතා කරද්දී අපිට හම්බ වෙන methods ගැන. methods වර්ග තුනක් තියෙනවා basically. මෙතන එක method වර්ගයක් තමයි instance method. ඊළඟ method වර්ගය තමයි class method. අනිත් අන්තිම method වර්ගය තමයි static method. instance method එකක් කියන්නේ ඔයා object wise ඔයාට object එකට unique methods හදන්න පුළුවන්. හැබැයි මේක object එකෙන් object එකට හැම object එකකටම මේ instance method හැදෙනවා. හරිද? උදාහරණයක් විදියට මම ඔයාලට මෙතන get details කියලා method එකක් හදලා තියෙනවා. ඔයාගේ init method එකෙන් ඔයාගේ object එකේ name කියලා variable එකක්, name කියලා instance variable එකක් සහ age කියලා instance variable එකක් හදනවා. ඒ හදලා ඒකට values දෙකක් assign කරගන්නවා object එක create වෙද්දීම. හරිද? ඒ විදිහේ object එකට හැදෙන, ඒ කියන්නේ instance එකට හැදෙන variables පාවිච්චි කරන්න තමයි අපි instance method පාවිච්චි කරන්නේ. හරිද? මෙතන ඔයාලට පේනවා මෙතන self කියන keyword එක pass වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි instance wise තමයි instance method හදන්නේ. හරිද? සරලවම කිව්වොත් instance variables use කරන්න අපි මොකක් හරි method එකක් ඇතුළේ use කරනවා නම් ඒ use කරන්න පුළුවන් ඉන්නේ අපේ මේ instance method වල. instance method එකක් අඳුනගන්නේ අපි instance method එක මේ self කියන keyword එක තමයි පාවිච්චි කරන්නේ. ඊට පස්සේ ඔයාලට පේනවා මෙතන මම emp1 කියලා employee object එකක් හදලා තියෙනවා. ඒ employee object එකට මම name කියන parameter එකට එහෙම නැත්නම් argument එකට my name කියලා pass කරලා තියෙනවා. මම මෙතන age කියන එකට මොකක් හරි value එකක් දෙන්නම්කෝ 40 කියලා දීලා තියෙනවා. එතකොට ඔයාගේ මේ object එකේ name කියන variable එකට instance variable එකට යන්නේ my name කියන එක. ඒ වගේම age කියන instance variable එකට යන්නේ මේ 40 කියන value එක. හරිද? එතකොට ඔයා තව විදිහක object එකක් හැදුවොත් emp2 කියලා උදාහරණයක් විදිහට මේ විදිහට ඔයා emp2 කියලා හැදුවොත් ඔයාට මෙතන pass කරන්න පුළුවන් මොකක් හරි වෙන නමක් වගේම මෙතන age එකට වෙන value එකක්. හරිද? එතකොට ඒ instance එකේ name කියන එකට මෙන්න මේ වචනේ, ඒ වගේම ඒ instance එකේ age කියන එකට යන්නේ මේ value එක. හරිද? එතකොට ඒකේ මෙතන මම emp1 නේ දාලා තියෙන්නේ. මම emp2 කියලා type කරලා dot එකක් තියලා මේ get details කියන method එක instance method එක මම call කරොත් හරිද? මෙතන 2 වෙන්න ඕන. මම මෙතන 2 කියලා දාලා ඔයාගේ instance method එක call කරොත් ඔයාට වෙන්නේ ඒ instance එකට අදාළ name කියන value එක. එතකොට පළවෙනි එක්කෙනාට එන්න ඕන පළවෙනි එක්කෙනාට යවන value එක, දෙවෙනි එක්කෙනාට එන්න ඕන දෙවෙනි එක්කෙනාට යවන value එක. අපි check කරලා බලමු. run කරලා check කරලා බලමු. මම මේ ටික දැනටම කන්නම්. මම script එක run කරලා පෙන්නන්න. හරි. ඔයාලට පේනවා පළවෙනි object එකට get details කියවම මම පළවෙනියට යවපු name කියන එක්කෙනාට යවපු ඒ instance එකට අදාළ value එක. දෙවෙනියට මම යවුවම ඒ දෙවෙනි instance එකට අදාළ value එක තමයි මට පෙන්වන්නේ. ඒ කියන්නේ instance wise තමයි මේකේ මට values පෙන්වන්නේ. ඒ කියන්නේ මේ instance method එකක් use කරන්නේ instance එකෙන් instance එකට. එහෙම නැත්නම් object එකෙන් object එකට. එහෙම නැත්නම් model එකෙන් model එකට වෙනස් වෙන. ඒ කියන්නේ unique වෙන දේවල් තියෙනවා නම් තමයි ඔයාට මේ වගේ instance method use කරන්න වෙන්නේ.
ඊළඟට තියෙනවා ක්ලාස් මෙතඩ්. ක්ලාස් මෙතඩ් කියන්නේ ඔයාගේ ක්ලාස් එකට යුනික්. ඔයාගේ ක්ලාස් වේරියබල්ස් මේ වගේ ක්ලාස් වේරියබල්ස් යූස් කරනවා නම් මොකක් හරි මෙතඩ් එකක. ඒ මෙතඩ් එකට අපි යූස් කරන්න වෙන්නේ මේ ක්ලාස් මෙතඩ් කියන මෙතඩ් ටයිප් එකෙන් තමයි අපිට මේ මෙතඩ් එක හදන්න වෙන්නේ. ඔයා මොනවා හරි ක්ලාස් වේරියබල්ස් මේ විදිහට යූස් කරනවා නම් මෙතඩ් එකක් ඇතුලේ එතකොට ඔයාට යූස් කරන්න වෙන්නේ මේ ක්ලාස් මෙතඩ් ටයිප් එක. මෙතෙන්දී ඔයා මේ වෙනද පාස් කරන්නේ self කියන එක. එතකොට මං කිව්වා self කියන්නේ instance එක. එතකොට මෙතන පාස් කරලා තියෙන class කියන එක. class කියන එකෙන් කියන්නේ ඔයාගේ class එක. එතකොට instance එක නෙවෙයි ඔයාගේ class එක. මෙතනදී නම් employee කියන class එක. එතකොට employee කියන class එකේ company කියන variable එකේ තියෙන value එක. හරියටම කියන class variable එකේ value එක තමයි මෙතන print කරන්න කියලා තියෙන්නේ. එතකොට ඔයා employees ලගේ කොච්චර object හැදුවත් ඔයාගේ මේ employee කියන මේ class එකෙන් හදන හැම object එකකම මේ company කියන variable එකේ තියෙන value එක තමයි print වෙන්නේ. ඒ කියන්නේ common value එකක් තියෙන්නේ. ඒ මොන instance එකේ එහෙම නැත්නම් මොන object එකක් ගත්තත් company කියන variable එකේ තියෙන value එක මේ abc කියන value එක. එකකින් සරලව අදහස් කරේ class method එකකින් අපි හදන්නේ class method එකක් use කරන්නේ මේ විදිහට cls කියලා දාන්න ඕන පාස් කරන්න ඕන. ඒ වගේම class variables use කරන්න විතරයි. class variables මොකක් හරි method එකක් ඇතුළේ අපිට use කරන්න වෙනවනම් අපි එතෙන්දී හදන්නේ class methods. class methods හදනකොට මේක class method එකක් කියන එක පෙන්වන්න තමයි අපි මේ විදිහේ decorator එකක් දාලා තියෙන්නේ. decorators කියන්නේ ඕනම programming language එකක් ගත්තොත් ඒවට අදාළ unique decorators තියෙනවා. දැන් මේ Python වලදී නම් මෙන්න මේ විදිහට ඇට්ටයක් දාලා class method කියලා ලියලා ඔයාගේ method එක ලියලා ඔයාගේ මෙතන වරහන් ඇතුළේ එක parameter එක විදිහට cls කියලා දාලා ඔයාට මේක ඇතුළේ ඕන දෙයක් type කරන්න පුළුවන්. හැබැයි ඔයා use කරන්න ඕන variables වෙන්නේ class variables. හරි ඊට පස්සේ බලමු අපි මේ class method එක කොහොමද call කරන්නේ කියලා. අපි call කරන්නේ මෙන්න මේ විදිහට. ඔයාට පේනවා මෙතන මම call කරලා තියෙනවා get company කියලා. ඒ කියන්නේ මම class එක through තමයි call කරන්න ඕන. මම මගේ method එකට කතා කරන්න ඕන class එක through. මම මේ ඔක්කොම ගන්නම්. මේ විදිහට තමයි මේ class එක through තමයි මම මගේ method එකට කතා කරලා තියෙන්නේ. class method එකට කතා කරලා තියෙන්නේ. මෙතන cls කියලා තියෙනවා. මම මොකුත් පාස් කරලා නැහැ. කලින් self use කරා වගේම තමයි. එතකොට ඊළඟට තියෙනවා static methods. මේ static methods කියලා කියන්නේ මොකක්ද? ඔයා instance variable එකක්වත් ඔයා class variable එකක්වත් පාවිච්චි කරන්නේ නැතුව වෙන operation එකක් මොකක් හරි කරගන්න ඕන තැනකදී ඔයා use කරන්නේ static methods. හැබැයි ඔයා මෙතෙන්දී class variables වත් ඔයා instance variables වත් use කරන්නේ නැහැ. ඔයා use කරන්නේ වෙන operation එකකට සම්බන්ධව ඔයාට සමහරට මීට අමතරව ඔයාට parameters දාන්න පුළුවන්. ඒකේවා මේ මෙතෙන්දිත් ඔයා class method හදද්දිත් instance method හදද්දිත් ඔයාට ඕන තරම් parameters දාන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔයා මේ instance method එකක් හදද්දි මේ self කියන වචනේ පාවිච්චි කරන්න. ඒ කියන්නේ instance එකක් කියන එක තමයි පෙන්නන්නේ එතනින්. එතකොට මෙතනදී නම් class method එකක් හදද්දී ඔයා cls කියන වචනේ පාවිච්චි කරන්න ඕනේ. එකෙන් කියන්නේ ඔයා class method එක, ඔයා class variables තමයි මෙතෙන්දී use කරන්න කියන එක. එතකොට මෙතෙන්දී ඔයා මොකොත් මම මෙතනදී දැන් parameters දීලා නැහැනේ. අර self cls වගේ අනිවාර්යෙන් දාන්න ඕන වචන නෑ මේකේ. ඔයාට parameters හදලා වෙන වෙන parameters ඕන විදියට මෙතන දාන්න පුළුවන්. static method එකක් කියන්නේ එතකොට ඔයාගේ class variables වත් ඔයාගේ instance variables වත් පාවිච්චි කරන්නේ නැතුව වෙන operation එකක් ඔයා method එක ඇතුලේ කරනවා නම් අන්න ඒ වෙලාවට තමයි static methods පාවිච්චි කරන්නේ. ඔයා static method එකක් call කරන්නේ ඔයා class එක through තමයි static method එකත් call කරන්න ඕන. මේ lesson එකෙන් කතා කරමු අපි Python වල double OP ගැන කතා කරද්දී object oriented programming ගැන කතා කරද්දී අපිට අනිවාර්යෙන් අවශ්‍ය වෙන අනිවාර්යෙන් use වෙන inheritance කියන double OP concept එක ගැන. මුලින්ම ඔයාලට පේනවා මම මෙතන example class 3ක් හදලා තියෙනවා. ඒ class 3 ඔයාලට පේනවා method 1, my method 2, my method මෙතන මම 3 කියලා දාන්නම්කෝ. 3 කියලා method 3ක් තියෙනවා. එතකොට මම මෙතන self කියන keyword එක තමයි පාවිච්චි කරලා තියෙන්නේ.
ඒ කියන්නේ මේවා ඉන්ස්ටන්ස් මෙතඩ් තුනක් තමයි මම දැනට හදලා තියෙන්නේ. ඊට පස්සේ ඔයා හිතන්න මේ ඉන්හෙරිටන්ස් කියන concept එක සරලවම ගත්තොත් ඔයාට උරුම වෙනවා කියන එක තමයි කියන්නේ. කියන්නේ වචනෙම තියෙන්නේ උරුම වීම සම්බන්ධව. එතකොට ඔයා හිතන්න සරලව ඔයාට ඔයාගේ තාත්තගෙන් උරුම වෙනවා. මොකක් හරි දෙයක් උරුම වෙනවා. ඒ වගේම ඔයාගේ තාත්තට හම්බෙලා තියෙන්නේ ඔයාගේ තාත්තට උරුම වෙලා තියෙන්නේ ඔයාගේ සීයාගෙන්. හරිද? එතකොට ඒක වෙන්නේ මම ඔයාලට මෙතන සරලව පෙන්නන්නම්. B කියන ක්ලාස් එකට A කියන එක්කෙනාගෙන් උරුම වෙනවා. ඒ උරුම වීම මම මෙතන පෙන්නන්නම් කොහොමද වෙන්නේ කියලා. හරිද? ඔයාට දැන් මෙතන තියෙනවා මෙතඩ් එක. A කියන ක්ලාස් එකේ මෙතඩ් එකක් තියෙනවා. B කියන ක්ලාස් එකේ මෙතඩ් එකක් තියෙනවා. අපි කලින් කතා කර විදිහට නම් මේ B කියන ක්ලාස් එකට ඇක්සස් ගන්න පුළුවන් මේ මෙතඩ් එක විතරයි. මම මේ විදිහට ටයිප් කරලා තියෙනවානේ. ඒ කියන්නේ මම A කියන එක්කෙනාව ඉන්හෙරිට් කරලා තියෙනවා. එතකොට ඔයාට මෙන්න මේ කෙනා මෙන්න මේ මෙතඩ් එක මෙයාට ඉන්හෙරිට් වෙනවා. ඒ කියන්නේ B කියන ක්ලාස් එකට A ගේ තියෙන මේ මෙතඩ් එක ඉන්හෙරිට් වෙනවා. ඒක අපි චෙක් කරලා බලමු. මම ඔයාලට මෙතන මේ මෙතඩ් එක කෝල් කරන්න. මම A කියන ක්ලාස් එකෙන් ඔබ්ජෙක්ට් එකක් හදන්නම්. A කියන ක්ලාස් එකෙන් ඔබ්ජෙක්ට් එකක් හදන්න මම ඒකට ඔබ්ජෙක්ට් එකට නම දෙනවා OB1 කියලා. හරිද? ඒක මම A කියන ක්ලාස් එකෙන් තමයි මේ ඔබ්ජෙක්ට් එක හදන්නේ. හරිද? ඊට පස්සේ මම OB2 හදනවා B කියන ක්ලාස් එකෙන්. හරිද? දැන් ඔයාලට පේනවා මම මෙතන B කියන එක්කෙනාට ඒව ඉන්හෙරිට් කරලා තියෙනවා. ඒ කියන්නේ ඔයාලට හරියට උදාහරණ මම කියපු උදාහරණ ගත්තොත් මේ ඉන්නේ B කියන ක්ලාස් එක වෙන්නේ ඔයාගේ තාත්තා. ඒ වගේම A කියන ක්ලාස් එක වෙන්නේ ඔයාගේ සීයා. එතකොට ඔයාගේ සීයාගෙන් මොකක් හරි දෙයක් ඔයාට මේ ඔයාගේ තාත්තට උරුම කරලා තියෙනවා. දැන් මේ උරුම වීමක් තමයි මෙතන පෙන්වන්නේ. කියන්නේ ඉන්හෙරිට් වීම. මම ඔයාලට පෙන්වන්නම් මේක කොහොමද ප්‍රැක්ටිකලි යූස් වෙන්නේ කියලා. දැන් ඔයා OB1 කියන්නේ A ගේ ඔබ්ජෙක්ට් එකක්. ඒ වගේම OB2 කියන්නේ B ගේ ඔබ්ජෙක්ට් එකක්. OB2 ගේ ඉඳන් ඔයාට පුළුවන් ඔයාගේ my method 2 කියන එකට කතා කරන්න. ඒ කියන්නේ කෝල් කරන්න. ඒ වගේම ඔයාට පුළුවන් OB2 ගේ ඉඳලා දැන් මම ඉන්හෙරිට් කරලා තියෙන්නේ. එතකොට OB1 ගේ තියෙන ඒ කියන්නේ ක්ලාස් 1 ගේ ක්ලාස් A ගේ තියෙන myMeth1 කියන එකත් ඔයාට මෙතෙන්දී කතා කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට මේ B කියන ක්ලාස් එකට A කියන ක්ලාස් එකකින් ඉන්හෙරිට් වෙලා තියෙනවා මෙන්න මේ මෙතඩ් එක. ඒ කියන්නේ B ට උරුම වෙලා තියෙනවා මෙම් කියන A ගේ තියෙන මේ මෙතඩ් එක. තව ගොඩක් මෙතඩ්ස් තිබුණා. ඒ දේවල් හැම එකක්ම B ට උරුම වෙනවා. ඒ විදිහට ඔයා හිතන්න මම මෙතන C ට උරුම වෙනවා B ගෙන්. හරියට ඔයාගේ තාත්තගෙන් ඔයාට හම්බෙනවා වගේ මොකක් හරි දෙයක් ඔයාට උරුම වෙනවා වගේ. ඔයාගේ සීයාගෙන් හම්බෙච්ච දේත් ඔයාට උරුම වෙනවා. ඒ වගේම ඔයාගේ තාත්තගෙන් හම්බෙන දේත් ඔයාට උරුම වෙනවා. ඒ කියන්නේ ඔයාට myMeth1 කියන එකත් ඒ වගේම myMeth2 කියන එකත් ඔයාගේ මේ ක්ලාස් එකෙන් හදන ඔබ්ජෙක්ට් එකෙන් කතා කරන්න පුළුවන්. මම ඔයාලට එක්සැම්පල් එකක් පෙන්නන්නම්. මම OB කියලා ඔබ්ජෙක්ට් එකක් හදලා ඒ ඔබ්ජෙක්ට් එක හදන්නේ C කියන ක්ලාස් එකේ. ඊට පස්සේ මම මේ OB ඩොට් එකක් දාලා ඔයාලට පේනවා මෙතන සජෙස්ට් වෙනවා myMeth1 එකත් myMeth2 එකත් myMeth3 එකත්. ඒ කියන්නේ ඔයාලට මේ මෙතඩ්ස් තුනම ඔයාගේ ළඟ ඉඳන් කතා කරන්න පුළුවන්. හරි. මෙතනදී නම් ඔයාලට පේනවා හයිරාකි එකක් විදියට තමයි ගියේ. ඒ කියන්නේ මුලින්ම 100ගෙන් පටන් ගත්තා. ඊට පස්සේ 100ගෙන් ඔයාගේ තාත්තට හම්බුණා. ඊට පස්සේ ඔයාට හම්බුණා. හරියට A කියන ක්ලාස් එක කියන්නේ ඔයාගේ සීයා නම් B කියන ක්ලාස් එක කියන්නේ ඔයාගේ තාත්තා. එතකොට ඔයාගේ තාත්තට මෙන්න මේක මේ මෙතඩ් එක උරුම වුණා. ඊට පස්සේ මෙතන C කියන්නේ ඔයා නම් ඔයාගේ තාත්තගෙන් B කියන කෙනාගෙන් මෙතනදී ඔයාට myMeth2 කියන එක උරුම වුණා. ඒ වගේම සීයාගෙන් හම්බෙච්ච myMeth1 කියන එකත් උරුම වෙලා තියෙනවා. මට 3 එකත් කතා කරන්න පුළුවන්. මම මෙතන සේව් කරලා ඔයාලට රන් කරලා පෙන්නන්නම්. හරි. ඔයාලට පේනවා මම මේ මෙතඩ්ස් තුනම C ගේ ඔබ්ජෙක්ට් එකෙන් කතා කරගෙන තියෙනවා. ඒ කියන්නේ කෝල් කරගෙන තියෙනවා. ඒ කියන්නේ ඔයාලට මේ දෙක ඉන්හෙරිට් වෙලා තියෙනවා. දැන් මෙතනදී හයිරාකි එකක් ඔයාලට පේනවානේ.
යටම ඉන්නේ C කියන ක්ලාස් එක. ඊට උඩින් ඉන්නවා B. ඊට උඩින් ඉන්නවා A. හරිද? මෙන්න මේ වගේ ඉන්හෙරිට් වෙලා පල්ලෙහාට එන එකකට අපි කියනවා මල්ටි ලෙවල් ඉන්හෙරිටන්ස් කියලා. ඊළඟ ඉන්හෙරිටන්ස් වර්ගය තමයි මල්ටිපල් ඉන්හෙරිටන්ස්. ඒ කියන්නේ ඔයා හිතන්නකෝ ඔයාගේ 100ට ළමයි දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් ඔයාගේ තාත්තා, අනිත් කෙනා ඔයාගේ ලොකු තාත්තා කියලා. ඒ කියන්නේ B කියන ක්ලාස් එක කියන්නේ ඔයාගේ තාත්තා විදිහට උදාහරණයට ගත්තොත් C කියන්නේ ඔයාගේ ලොකු තාත්තා. එතකොට ඒ කියන්නේ ඔයාගේ 100. ඔයාගේ 100කින් මේ ඔයාගේ 100කින් ඔයාගේ තාත්තට උරුම වෙලා තියෙනවා. ඔයාගේ 100කින් ඔයාගේ ලොකු තාත්තට උරුම වෙලා තියෙනවා. එතකොට මෙන්න මේ කියන my method 1 කියන එක දැන් මෙතන ඉඳන් එක මෙතඩ් එකෙන් තියෙන්නේ. මෙන්න මේ මෙතඩ් එක ඔයාගේ තාත්තටත් උරුම වෙලා තියෙනවා. ඔයාගේ 100ටත් උරුම වෙලා තියෙනවා. ඒ කියන්නේ ඔයා හිතන්නකෝ මම මෙතන ඔබ්ජෙක්ට් දෙකක් හදනවා. මෙතන හදනවා B ගේ ඔබ්ජෙක්ට් එකක්, C ගේ ඔබ්ජෙක්ට් එකක් වගේම මම හදනවා B ගේ ඔබ්ජෙක්ට් එකකුත්. මම B ගේ ඔබ්ජෙක්ට් එකක් හදනවා. මෙතන ඔබ්ජෙක්ට් OB2 කියලා දානවා. ඊට පස්සේ ඔයාට එතකොට ඔයාට මෙතන ඔබ්ජෙක්ට් දෙකක් හදලා තිනවා. එකක් C ගේ ඔබ්ජෙක්ට් එකක්, ඒ වගේම B ගේ ඔබ්ජෙක්ට් එකක්. හරියට ඔයාගේ ලොකු තාත්තා, ඔයාගේ තාත්තා වගේ. එතකොට ඔයාගේ 100 තමයි ඒ කියන්නේ එයා මේ එයාගෙන් මේගොල්ලන්ට ඉන්හෙරිට් වෙනවා. එතකොට ඉන්හෙරිට් වෙන්නේ මෙන්න මේ වගේ මෙතඩ් එක. මෙයාගෙන එකයිනේ තියෙන්නේ. එතකොට මේ මෙතඩ් එක මේ දෙන්නටම ඇක්සස් කරන්න පුළුවන්. කියන B-ටත් පුළුවන්, C-ටත් පුළුවන්. හරිද? අපි චෙක් කරලා බලමු. මම මෙතන ටයිප් කරනකොට මට කෙලින්ම සජෙස්ට් වෙනවා මේ මෙතඩ් එක. ඊට පස්සේ ඔයා මෙතන 2 කියලා දාලා ටයිප් කරත් ඔයාට පුළුවන් 2 එක පුළුවන් එයාගේ මෙතඩ් එක කතා කරන්න පුළුවන්. නැත්නම් එයාට ඉන්හෙරිට් වෙච්ච මෙතඩ් එකක් කතා කරන්න පුළුවන්. එතකොට මේ දෙකම වැඩ කරනවා. මම ඔයාලට ස්ක්‍රිප්ට් එක සේව් කරලා ස්ක්‍රිප්ට් එක රන් කරලා පෙන්නන්නම්. හරි. මෙතනදී ඔයා my method 1 කියන මෙතඩ් එක B ගේ ඔබ්ජෙක්ට් එකකින් C ගේ ඔබ්ජෙක්ට් එකකින් කතා කරගත්තා. ඒ කතා කරගන්න ඔයාට පුළුවන් උනේ B කියන එක්කෙනාටත් C කියන එක්කෙනාටත් A කියන එක්කෙනාගෙන් ඉන්හෙරිට් වුණා මෙන්න මේ මෙතඩ් එක. හරිද? එතකොට B ගත්තත් C ගත්තත් ඉන්නේ එකම ලෙවල් එකක. හේතුව එයාට උඩින් ඉන්න කෙනා A. හැම වෙලේම Aට පල්ලෙහින් තමයි B C දෙන්නම ඉන්නේ. හැබැයි ඒ දෙන්න ලෙවල්ස් දෙකක් කියලා අපිට කියන්න බෑ. A කියන එක්කෙනා උඩම ඉන්නවා, ඊට පස්සේ B ඉන්නවා, C ඉන්නවා ඊට පැරලල්. ඒ කියන්නේ ඒට සමාන්තරව. එතකොට ඒ වගේ හයිරාගි එකකට තියෙනකොට අපි කියන්නේ මල්ටිපල් ඉන්හෙරිටන්ස් කියලා. ඒ කියන්නේ A ගෙන් තමයි ඉන්හෙරිට් උනේ අර දෙන්නටම. හරිද? ඒ කියන්නේ එකම ලෙවල් එකේ තියෙන්නේ. ඒ වගේ එකකට කියනවා අපි මල්ටිපල් ඉන්හෙරිටන්ස් කියලා. අපි මේ ලෙසන් එකෙන් කතා කරමු පොලිමෝර්ෆිසම් කියන ඩබල් OP concept එක Python වලදී කොහොමද අපි use කරන්නේ කියන එක. මුලින්ම ඔයාලට පේනවා මෙතන example එක. A කියන class එකක් තියෙනවා. ඊට පස්සේ B කියන class එකක් තියෙනවා. ඒ B කියන class එක A කියන class එකකින් inherit කරලා තමයි තියෙන්නේ. ඒ වගේම C කියන class එකක් තියෙනවා. ඒ class එකත් A කියන class එකකින් inherit කරලා තියෙන්නේ. අපි කලින් lesson එකේ කතා කරන්නේ inheritance ගැන. මේ inheritance වලදී තියෙන multiple inheritance කියන concept එක අනුව තමයි මේක තියෙන්නේ. ඒ කියන්නේ එක්කෙනෙක්ගෙන් තමයි මේ දෙන්නම inherit වෙලා තියෙන්නේ. හරියට ඔයාගේ තාත්තා, ලොකු තාත්තා, ඔයාගේ සීයාගෙන් මොන හරි දෙයක් උරුම වෙනවා වගේ තමයි ඔයාට මෙන්න මේ method එක මේ B කියන class එකටත් C කියන class එකටත් A ගෙන් inherit වෙලා තියෙන්නේ. මෙතන ඔයාට පේනවා A කියන එක්කෙනාගේ A කියන class එකේ තියෙන method එකේ නමත් B කියන class එකේ තියෙන method එකේ නමත් C කියන class එකේ තියෙන method එකේ නමත් තුනම සමානයි. හරිද? මේ polymorphism කියන double OP concept එකෙන් කියන්නේ same thing different forms. Same thing different forms කියන්නේ එකම දේ විවිධ forms වලින්. හරිද? උදාහරණයක් විදිහට දැන් මෙතන උදාහරණේ හොඳටම පැහැදිලි වෙන්න ඕන. මොකද මෙන්න මේක ඔයාලට inherit වෙන්න ඕන මෙතෙන්ට. B ට inherit වෙන්න ඕන. හැබැයි එකම නම තියෙන්නේ. එකම parameters ගන්න. මෙතන self කියන එක විතරනේ තියෙන්නේ. කියන්නේ එකම parameters ගන්න. C එක ගත්තත් ඒ විදියමයි.
එතකොට ඔයාගේ බොඩි එක තමයි වෙනස්. මෙතන A ගේ තියෙන බොඩි එක, B ගේ තියෙන බොඩි එක, C ගේ තියෙන බොඩි එක වෙනස්. දැන් මෙහෙම වුණාම වෙන්නේ මේ A ගෙන් එන මේ my method කියන එක B කියන එක්කෙනාගෙන my method කියන එකෙන් රීප්ලේස් කරනවා. එතකොට A කියන එක්කෙනාගෙන් එන මේ method එක නෙමෙයි ගණන් ගන්නේ B කියන එක්කෙනාගේ දැන් තියෙන method එක. ඒ කියන්නේ මෙතන C කියන එක්කෙනාගේ දැන් තියෙන method එක. එකම නමින් methods මේ විදිහට ඉස්සරහට ඉන්නටලා මෙහෙම ආවොත් එතකොට ඔයාගේ අන්තිම ක්ලාස් එක කියන්නේ level එකේ පහළම තියෙන ක්ලාස් එකේ method එක තමයි valid method එක විදිහට ගන්නෙ. හරිද? මේකට කියනවා දැන් method එකක් වෙනස් වෙන method එක replace කරගන්න ඕනේ. කියන්නේ උඩින් එනවා වාට ඒ නමින්ම same නමින් method එකක් එනවා. පල්ලෙහා තියෙන same නමින්ම තියෙන method එකෙන් උඩින් එන එක replace කරගන්න. එතකොට උඩ එන එක නෙමෙයි සලකන්නේ පහළ තියෙන එක. ඒ කියන්නේ B කියන class එකේ තියෙන මේ method එක තමයි සලකන්නේ. මේ උඩින් එන මේ method එක නෙමෙයි. මෙන්න මෙතෙන් තමයි ඔයාලට polymorphism කියන concept එක හම්බ වෙන්නේ. ඒ කියන්නේ same thing. එතකොට මේ my method කියන එක A කියන එක්කෙනාගේ තියෙනවා, B කියන එක්කෙනාගේ තියෙනවා, C කියන එක්කෙනාගේ තියෙනවා. හරිද? හැබැයි මෙන්න මෙතන ඔයාගේ බොඩි එක වෙනස්. බොඩි එක වෙනස්. මෙතන B කියන එක්කෙනාගේ බොඩි එක වෙනස්. C කියන එක්කෙනාගේ බොඩි එක වෙනස්. හරියට ඔයාගේ මේ 100කින් දෙයක් කුරුම වෙනවා. හැබැයි ඒකේ changes කරගෙන තියෙනවා ඒ දෙන්නට compatible විදිහට. කියන්නේ ඔයාගේ තාත්තට සහ ලොකු තාත්තට compatible වෙන විදිහට ඒගොල්ලෝ change එකක් කරගෙන තියෙනවා. එතකොට එයාගේ change එක එයාට විතර තමයි අදාළ වෙන්නේ. හරි, මම ඔයාලට පෙන්නන්නම්. මෙතන මම object එකක් හදන්නම්. OB කියලා object එකක් හදනවා. D කියන class එකනොත් හදනවා. C කියන class එකනොත් හදනවා. OB2 කියලා C කියන class එකෙන් හදනවා. ඊට පස්සේ මම OB කියන object එකේ my method කියන method එකට කතා කරනවා. ඒ වගේම OB2 කියන එකෙත් my method කියන method එකට කතා කරනවා. මෙතන script එක මම save කරා. මම script එක run කරනවා. හරි. ඔයාලට පේනවා method in B, method in C කියලා තමයි මේ object එකට වෙන වෙනම ආවේ. වෙන වෙනම print වෙලා ආවේ. එතකොට ඔයාගේ ඒකෙන් එන init වෙලා එන එක මෙතෙන්දී ඔයා change කරගෙන තියෙනවා. ඒ කියන්නේ එකම දේ තමයි එන්නේ. ඒ කියන්නේ එකම දේ තමයි දෙන්නටම හම්බෙන්නේ මේ my method කියන එක. හැබැයි my method කියන එක ඔයා P ගේ C ගේ ඒකේ body එක වෙනස් කරගෙන තියෙනවා. ඔයාගේ ඉස්සරහින් එන එක replace කරගෙන තියෙනවා. ඒ කියන්නේ ඔයාලා දෙන්නටම හම්බෙන්නේ මේ my method කියන එක. හැබැයි ඔයාලා වෙනස් කරගෙන තියෙනවා ආගේ class එක අනුව. ඒක තමයි අපි polymorphism කියන්නේ same thing different forms. එතකොට මෙතනදී නම් මේ my method කියන එක forms දෙකකින් වෙනස් forms දෙකකින් තමයි මෙතන පෙන්නන්නේ. එයාට එන form එක තමයි මේක. අපි මේ lesson එකෙන් inner classes ගැන ඉගෙන ගමු. inner class එකක් කියන්නේ class එකක් ඇතුලේ class එකක්. අපිට මේ විදිහට class එකක් ඇතුලේ class එකක් හදන්න පුළුවන්ද? ඔව්, අපිට class එකක් ඇතුලේ class එකක් හදන්න පුළුවන්. ඔයාලා මේ example එක බලන්න. මේ example එකේ මම පේනවා employee කියන class එක ඇතුලේ තමයි මම මේ vehicle කියන class එක හදලා තියෙන්නේ. ඇයි මම එහෙම කියන්නේ? ඔයාලට පේනවා මේ spaces. මේ spaces මම දිගටම තියාගෙන ගිහින් තියෙනවා. දිගටම තියාගෙන ගිහලා මෙතනදී ඉවර කරනවා. ඊට පස්සේ මෙතන empty line දෙයක් නිසා මේ class එකේ scope එක වෙන්නේ මෙන්න මේ මම highlight කරලා තියෙන ටික. එතකොට මේ employee කියන class එකේ scope එක ඇතුලේ තමයි මේ class එකක් තියෙන්නේ. මේ vehicle කියන class එකක් තියෙන්නේ. ඒ කියන්නේ මේ employee කියන class එක ඇතුලේ තමයි vehicle කියන class එක තියෙන්නේ. එතකොට employee කියන්නේ outer class එක, vehicle කියන්නේ inner class එක. එතකොට මේ outer class එකේ init method එකක් තියෙනවා. ඒ වගේම inner class එකෙත් init method එකක් තියෙනවා. ඒ වගේම outer class එකේ details කියලා method එකක් තියෙනවා. inner class එකෙත් details කියලා method එකක් තියෙනවා. ඔයාලා හිතන්න දැන් මෙතන මම object එකක් create කරද්දී මේ මගේ init method එකනේ මුලින්ම වැඩ කරන්නේ. මගේ init method එක වැඩ කරනකොට මම මුලින්ම මේ name කියලා instance variable එකක් හදාගෙන තියෙනවා. එතකොට object එක create කරද්දී මගේ name කියන variable එකට value එකක් ඉල්ලනවා. මේ parameter එකෙන් value එකක් ඉල්ලනවා. මම මොකක් හරි value එකක් දුන්නොත් value එක අරගෙන එයා මගේ instance variable එකට ඒ value එක දා ගන්නවා. ඒ වගේම මම මෙතන කියලා තියෙනවා vehicle කියලා instance variable එකක් හදන්න. ඒ vehicle කියන instance variable එකේ හදන්න ඕන
මේ vehicle class එකෙන් object එකක්. මගේ vehicle class එක කියන vehicle කියන inner class එකෙන් object එකක්. ඒ විදිහට තමයි. දැන් මේ විදිහට ඔයාගේ inner class එකක් තිබුණොත් ඔයාගේ outer class එකෙන් ඔයාගේ inner class එක access කරන්නේ මෙන්න මේ විදිහට තමයි. කියන්නේ ඔයා මේ self keyword එකත් එක්ක ඔයාගේ class එකේ object එක දෙනවා. එතකොට කියන්නේ ඔයාගේ මේ ඔයාගේ employee object එක හැදෙනවත් එක්කම ඔයාගේ vehicle කියලා object එකකුත් හදන්න. ඒ කියන්නේ සරලවම කිව්වොත් ඔයාගේ හැම employee කෙනෙක්ටම vehicle එකක් තියෙනවා තමයි. දැන් මෙතන example එක අනුව නම් තියෙන්නේ. හරිද? දැන් ඔයා උදාහරණයක් විදිහට මම මේ emp1 කියන object එක හදන විදිය කියන හදනකොට මොකද වෙන්නේ කියලා කියන්න. එතකොට මම මේ employee 1 ඒ කියන්නේ emp1 කියන object එක හදද්දි name 1 කියන එක pass කරනවා. ඒ pass කරන්නේ ඔයාගේ init method එකට. මම කලින් කිව්වා init method එක තමයි object එකක් හදද්දි වැඩ කරන්නේ. ඔයාගේ init method එකට name 1 pass කරාට පස්සේ name 1 එක pass වෙන්නේ ඔයාගේ name කියන parameter එකට. ඒ parameter එකෙන් name 1 කියන value එක අරගෙන ඔයාගේ name කියන instance variable එකට දාගන්නවා. ඊට පස්සේ ඔයාගේ vehicle කියලා instance variable එක තව එකක් තියෙනවා. ඒකට දාගන්නේ ඔයාගේ මේ object එකෙන් ඔයාගේ inner class එකෙන් හදන object එක. ඔයාගේ inner class එකෙන් හදන object එක. ඒ object එක තමයි මේ vehicle කියන instance variable එකට දාගන්නේ. එතකොට ඔයා හිතන්නකෝ ඔයා මේ inner class එකෙන් හැදෙන object එකේ මොකක් හරි මේ කියන instance variable එක access කරන්න ඕන කියලා. එතකොට ඔයා type කරන්නේ මේ විදියට මම print එකක් දාලා ඔයාලට පෙන්නන්නම්. emp1. එතකොට ඒ කියන්නේ ඔයාගේ object එක. object එකේ ආගේ මේ තියනවානේ. මෙතන තියෙන instance variable එකට assign වෙලා තියෙන්නේ මේ vehicle class එකෙන් හදන object එක. ඒ object එක තමයි අපිට ගන්න ඕනේ. ඒ කියන්නේ vehicle කියන variable එක අරගෙන vehicle කියන variable එක ඇතුලේ තියෙන ඇත්තටම vehicle class එකෙන් හදන object එක. ඒ object එකේ මෙන්න මේ විදිහේ instance variable එකක් තියෙනවා. ඒ variable එක තමයි මම මේව type කරලා කතා කරගන්නේ. මම මේක save කරලා ආට print කරලා වෙන්නන්න. ආට පේනවා මෙතන Toyota කියලා print වුණා. මේ විදිහට තමයි ඔයා class එකක් ඇතුලේ class එකක් එහෙම නැත්නම් inner class එකක් හදලා inner class එකේ දේවල් access කරන්නේ. එතකොට ඔයා මෙහෙම දෙයක් හිතන්න. ඔයාට ඕන මෙන්න මේ outer class එකේ තියෙන මේ details method එක කතා කරලා ගන්නවා. එතකොට ඒ කියන්නේ ඒක method එකට call කරනවා. එතකොට ඔයා කරන්නේ ඔයාගේ object එකේ details කියන method එක කතා කරනවා. ඒ කියන්නේ ඔයාගේ outer class එකේ details කියන method එක. ඔයා හිතන්නකෝ ඔයාට ඕන ඔයාගේ inner class එකේ details කියන එක method එක කියලා. එතකොට ඔයා කතා කරන්නේ emp1 dot ඔයාගේ inner class එකේ object එක bind වෙලා තියෙන්නේ ඔයාගේ මෙන්න මේ variable එකත් එක්ක. එතකොට ඔයා කතා කරන්න ඕන මෙන්න මේ variable එක true dot details. ඒ විදිහට තමයි ඔයා inner class එකේ තියෙන method එක access කරන්නේ. හරි මම script එක save කරා. මම ඔයාලට run කරලා පෙන්නන්නම්. හරි ඔයාලට පේනවා පළවෙනියට මම print කරන්න කියලා තියෙනවා. මේ vehicle කියන මම emp1 කියන object එකෙන් හදාගත්ත vehicle එකේ එයාගේ brand එක. ඊට පස්සේ මම outer class එකේ කියන්නේ මම හදන object එකට bind වෙලා තියෙන details කියන method එක call කරනවා. ඊට පස්සේ මගේ object එකට bind වෙලා තියෙන vehicle object එකේ තියෙන details කියන method එකට කතා කරලා තියෙනවා. මම හිතනවා Python double OP concept කියන Python වල double OP concept use කරන විදිය ගැන මේ වීඩියෝ එකෙන් ඔයාලා ගොඩක් දේවල් ඉගෙන ගන්න ඇති. මේ වීඩියෝ එකට කැමති නම් අනිවාර්යෙන්ම like කරන්න, comment කරන්න, share කරන්න. ඒ වගේම subscribe කරපු නැති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන්ම subscribe කරන්න.